නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අදත් අපි සුපුරුදු පරිදි මහානුභාව සම්පන්න පිරිත් ධර්මයන්ගේ අර්ථ පැහැදිලි කරගන්න පිරිත් අර්ථ වර්ණනා සදහම් වැඩසටහනක් සමග එකතු වෙන්නේ. අද මේ උතුම් පිරිත් වර්ණනාව ඔබට ශ්‍රවණය කරන්නට සලස්වන්නේ කණු කැටිය එලිප්පදෙනිය මුදලියාවෙල හලාවත යන ලිපිනේ පදිංචි ඉතාලියේ සේවය නියුතු RAN බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මීට වසර 17කට පෙර මිය ගිය AHM කපුරු බණ්ඩාර මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් අනෙකුත් මිය ගිය ඥාතීන්ට පින් දෙන්නත්, සුජීවත් වාසය කරන අයට සෙත් පතන්නත්, ඥාති හිතවතුන්ට සෙත් පතන්නත් පිරිත් අර්ථ වර්ණනාවේ විකාශන දායකත්වයේ දරනවා. පින්වතුනි, බුද්ධ ශාසනයක් තුල මහා කරුණාවෙන් බුදුවරයන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය අපිට මතක තබා ගන්න හොඳම ක්‍රමයක් තමයි මේ පිරිත් සජ්ජායනා කිරීම. ආරක්ෂක පිරිතක් හැටියට අපි නිතර සජ්ජායනා නොකළා නම් අපි කරණීය මෙත්ත සූත්‍රයේ පාඩම් අය නෙමෙයි අද. මංගල සූත්‍රයේ රතන සූත්‍රය ගැන අපි දන්නේ නැහැ. අපි තෙරුවන් වදිද්දී ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ ගාථා නොකියුවා නම් අපිට අද බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ පාලියෙන්වත් පාඩම් නැහැ. ඒ නිසා මේ තෙරුවන් වැඳීම පිරිත් සජ්ජායනා කිරීම කියන්නේ බුද්ධ වචනේ බොහෝ කලක් පවතින හේතු වෙන දෙයක් වගේම ප්‍රායෝගිකව අපේ ජීවිතයට ධර්මයේ සමීප කරගන්න හොඳ මාවතක්. ඒ වගේම හාත්පසින් ඇති අතුරු ආන්තරාවන්, කරදර බාධක පීඩාවන් දුරු කරන මේ ලෝකයේ තිබෙන හොඳම සාන්ති කර්ම ක්‍රමවේදය තමයි පිරිත් සජ්ජායනාව. පිරිත් සජ්ජායනාවේ පිරිතේ බලය තියෙන්නේ මේ අක්ෂරවල ඝන ශාස්ත්‍රයක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයේ, සත්‍යානුභාවයේ, මෛත්‍රී සිතේ ආනුභාවයේ අන්න ඒවා තමයි මේ පිරිත් ධර්මයන් තුල තිබෙන්නේ. ඒ සත්‍යයේ සෙත් බලයෙන්, මේ සිතේ සෙත් බලයෙන්, බුද්ධානුභාවයේ සෙත් බලයෙන්, ධම්මානුභාවයේ සෙත් බලයෙන්, සංඝානුභාවයේ සෙත් බලයෙන් සෙත් ප්‍රාර්ථනාවක් තමයි මේ බුද්ධ වචනය, රහතන් වහන්සේලාගේ වචනය අසුරු කරගත් පිරුවානා පොත් වහන්සේගේ පිරිත් ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ පිරිත් ධර්මයේ සඳහන් වෙන ඒ සත්‍ය බලය වඩා උද්දීප්ත වෙන්නේ, ඉස්මතු වෙන්නේ, හෙළි වෙන්නේ, උඩට එසවි ප්‍රකට වන්නේ ඒ අර්ථ දැනගෙන සජ්ජායනා කරන අයටයි. සෑම පිරුවානා පොත් වහන්සේ නමකම වගේ පෙරවදනක් තියෙනවා. ඒ පරිවර්තනය කරපු, සංස්කරණය කරපු ස්වාමින් වහන්සේලා ලියපු පෙරවදන් මම බොහෝ ප්‍රමාණයක් කියවලා තියෙනවා. ඒ හැම පිරුවානා පොත් වහන්සේ නමකගේම පවතින පෙරවදනේ. ඒ විතරක් නෙමෙයි මේ චතුබාන වාරපාළි අට කතා පරිවර්තනය කරන ඒ පරිවර්තකයන්ගේ පෙරවදන් වල පවා හැමෝම කියන්නේ පිරිතේ අර්ථ දැන සජ්ජායනා කිරීම මහානුභාව සම්පන්නයි කියලා. ඉතින් පිරිතේ අර්ථ දැනගෙන සජ්ජායනා කිරීම මහානුභාව සම්පන්නයි නම් මෙහි තියෙන්නේ අක්ෂර බැඳි, ඝන බැඳි, අමනුෂ්‍ය බලයක ඇති වුණ බලයකුත් නෙමෙයි නම් මෙහි තියෙන්නේ සත්‍ය බලය, මෛත්‍රී බලය, ඊළඟට බුද්ධානු ධම්මානු සංඝානුභාව බලය නම් අපි මෙය පාලියෙන් වගේම සිංහලෙන් සජ්ජායනා කරන්නට කිසිසේත් බිය යුතු නැහැ. දැන් මේ සදහැවතුන් තේරුම්ගෙන තිබෙනවා. ඔබට මතක ඇති මුල් කාලේ අපේ ගුරු දේවයන් වහන්සේ ත්‍රිපිටක පොත දෝතට අරගෙන අර්ථ වචනෙන් වචනේ පැහැදිලි කරමින් ධර්මයේ කියද්දි ඒටත් ගැරහුවා. ඔය
බයිබලයේ කියවනවා වගේ මොකද පොත් අතේ තියාගෙන බණ කියන සිරිතක් තියනවාද කියලා. ඒ ත්‍රිපිටක පොත දෝතේ දරාගෙන බණ කිව්වේ මාතෘකාවට ගාථාවක් කියලා තමන්ගේ මතවාද ඔහේ කියන යුගයක. ඒ කාලේ ඒට බැන්නා. නමුත් දැන් වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ ඉඳලා අලුත පැවිදි වෙන භික්ෂුන් වහන්සේලා දක්වාම විහාර ආරණ්‍ය ભેදයකින් තොරව ඒ ක්‍රමය අනුගමනය කරනවා. ඔබ මාධ්‍ය දකිනවා ඇති. ඒකට හේතුව මොකක්ද? ඒ ක්‍රමය බොහොම අර්ථ සම්පන්නයි. අපි මේ යුගයේ මතක ශක්තිය බුද්ධ කාලේ වගේ මතක ශක්තියෙන් වැඩි ශ්‍රාවක පිරිසක් නැහැ. ඒ වගේම මේ වේගයෙන් වැඩ කරන මේ තාක්ෂණයේ දියුණුව තියෙන කාලේ තව තවත් මතක ශක්තිය පිරිහිලා යනවා. මානසික විවේකයේ අහිමි වීම නිසා. එතකොට එවැනි පසුබිමක අපි බුද්ධ වචනේ දෝත දරාගෙන පොත් වහන්සේකින් බලාගෙන හරි නොකියුවා නම් අපි යම් කිසි කරුණක් කියලා අපේ අදහස් කියන්න ගත්තා නම් පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේ පිරුවානා පොත් වහන්සේගේ පිරිත් ධර්මයන්ගේ අර්ථ එකිනෙක ඉගෙන ගැනීම අතිශය මහෝපකාරී වගේම ඒ ප්‍රයෝජන ගන්නට ඔබ දක්ෂ වේ යුතුයි. නිකන් අහන් හිටියට බෑ. නැවත නැවත අහන්නත් ඕනේ. පිරුවානා පොත් වහන්සේ නැවත නැවත කියවන්න ඕනේ. එහි පාලි වචන සිංහල වචන සසඳ බලන්න ඕනේ. එතකොට ඔබට තේරෙයි ටික කලක් කරනකොට මට කලින්ට වඩා පිරිත් කියද්දී අර්ථ තේරෙනවා නොවේ කියලා. ආනෙදාට ඔබට සතුටු වෙන්න පුළුවන්. අපටත් ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ඔබ ඒන් ප්‍රයෝජනයක් ගත්තා කියලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ විවෘත ඌයේම බබලයි වැසුණු විට නොවේ. අපි ඉගෙන ගනිමින් ඉන්නේ කෝටි ලක්ෂයක් සක්වල දිව්‍ය අමනුෂ්‍ය කොටස් පිළිගත් ආනුභාවයේ පැතිරුණු පිහිටි රතන සූත්‍ර ධර්මය. විශාලා මහනුවර තුන්බිය නැසු මහානුභාව සම්පන්න පිරිත. අවුරුදු 2500 ගණනක් තිස්සේ ශ්‍රාවක සංඝයාගේ උපාසක උපාසිකාවන්ගේ පෙරෙන නොපෙනෙන ලෝකවලින් එන යම්තා කරදර බාධක ඇද්ද ඒ සියල්ල නැසීමට සමත් මහානුභාව සම්පන්න පිරිත් ධර්මය රතන සූත්‍ර ධර්මයයි. ලෝකේ කලාතුරකින් පහළ වෙන සියලු සත්වයන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේගේ සත්‍යානුභාව බලය පිළිබඳ කියවෙන සංකත අසංකත ධර්මයන් අතර අග්‍ර නිර්වාණ ධාතුව පිළිබඳවත් සංකත ධර්මයන් අතර අග්‍ර ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සඳහන් වෙන ශ්‍රී සද්ධර්ම රත්නයේ ගුණ කියවෙන ඒ වගේම තුන් ලෝකයේම ඇති යම්තාක් පිරිස් ඇද්ද ඒ සියලු පිරිස් අතර අග්‍ර අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝයාගේ ගුණ කැටි වුණ ඒ ගුණ බලයෙන් සෙත් පතන ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යයෙන් සෙත් වේවායි ගාථාවක් පාසා සෙත් පතමින් මෙත් සිත් පෙරදරිව සජ්ජායනා කරන පිරිත් ධර්මයයි රතන සූත්‍ර ධර්මය. ඇනවුම් පිරිත කියලා පසු කාලනව හදපු පිරිතක් තියෙනවා. ඒ දෙවියන්ට ආරාධනා කිරීමක් සහ දෙවියන් පිරිත් ඇසීමට යොමු කිරීමක් ගැන සඳහන් වෙන්නේ. අවසානයේ සඳහන් වෙනවා ආයස්මා ආනන්ද තේරෝ විය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සෙයින් කරුණාසිත පෙරදරි කරගෙන කරුණාව පිහිටුවා. කරුණාසිත පිහිටුවා. පිරිත කියන්න ඕනේ. එතකොට තමයි බලය පිහිටන්නේ. ඔන්න කවුරු හරි කොහෙන් හරි බල්ලා කියනවා දරුවාට අපලයි පිරිත් ටිකක් කියන්න ඕන. අමලා පොතක් කොහෙන් හරි හොයාගෙන ගිහිල්ලා බෝමාලුවේ කකුල් දෙක ඒ පැත්තට දිගහැරලා වාඩි වෙනවා. මල් පහන් පැන් පූජා කර වාඩි වෙලා ගාථා කියාගෙන යනවා. ඊට පස්සේ පිරිත් පොත අරගෙන කියාගෙන යනවා. අර්ථයක් දන්නේ නැහැ. මෙසිට පෙරදරි කර ගැනීමක් දන්නේ නැහැ. සමහරට පුරුද්දට කියනවා වෙන වෙන තැන්වල හිත දුවනවා. කටපාඩමින් කියනවා වරද්දනවා. ගාථාවල පද පටලනවා. ගොඩාක් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. හැබැයි යම්කිසි ශ්‍රද්ධාවකින් එක කරනවා. අපි හිතමු පිරිත ශ්‍රද්ධාවෙන් කියනවා. නමුත් වචන පැටලිලා මොකක් හරි වෙනවා. එහෙම කියලා අච්චු ලැබෙන්නේ නැහැ. අපායයක් නැහැ. නමුත් හරියට ප්‍රයෝජනය ගන්න නම් අර්ථ දැනගෙන නිවැරදිව හොඳට පිරිත ඉගෙනගෙන මිහිරට සජ්ජායනා කරනවා නම් හිත සංසිඳෙනවා. සම්දිට්ඨික විපාක ලැබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා ඊටාම මේ සිතින් මේ පිරිත් ධර්මයන්ගේ අර්ථය ඉගෙන ගන්න වැඩසටහනට තව තවත් ඔබ
ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ මේ වැඩසටහනෙන් පස්සෙත් පිරිත් පොත බලලා ඒවා සටහන් කරගෙන ඊට පස්සේ ඔබ දන්නේ නැති ඔබේ බණ අහන්න නැති තව කවුරු හරි ඉන්නවා නම් එයාටත් කියලා දීලා ඔබේ අහලුවන්ටත් කතා කරලා ඒගෙන් පවසලා එතකොට මේ තමන් ඉගෙනගෙන ලියාගෙන තව කෙනෙකුට උගන්ලා මෙහෙම ඉගෙන ගන්නකොට ඔබ දන්නේම නැතුව පිරිත් අර්ථ වර්ණනාවේ ප්‍රයෝජනෙ ලැබෙනවා. ඔබට පිරිත් කියද්දී අර්ථ තේරෙන්න ගන්නවා. අපි ඉගෙන ගනිමින් හිටියේ රතන සූත්‍රයේ ගාථා 3ක් අපි පැහැදිලි කරා. යංකින්චි විත්තං ගාථාව ඉගෙන ගත්තා. එහි බුදු ගුණ තියෙන්නේ අද තිබෙන ඊළඟ ගාථා රත්නය. khයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්ඛි මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ උතුම් දේශනාවේ ගාථා රත්නේ ආනුභාවයත් කෝටි ලක්ෂයක් සක්වල පිහිටියා. ඒ ගාථා රත්නේ මොකද්ද? khයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්ඛි මුනි සමාහිතෝ. සමාහිතෝ යෝ සක්ඛි මුනි. සමාහිත සිත් ඇති යම් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ නමක් වෙද්ද khයං විරාගං අමතං පනීතං යං අජ්ජගා. උන්වහන්සේ යමක් පැවසුවාද khයං කෙලෙස් ඡේ වුණ විරාගං නොඇලීම කෙලෙස් ඡේ වීම කියන්නේ නිවනට විරාගය කියන්නේ නිවනට අමතං නොමැරෙන බව කියන්නේ අමරණීය බව කියන්නේ නිවනට පනීතං ප්‍රනීත බව කියන්නේ නිවනට. කෙලෙස් නසන විතරාගි අමා නිවන ගැන යම් අරහත් සම්බුදුවරේ දේශන යම් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ නමක් දෙසුවාද අජ්ජගා කියන අදහස බැසගත්ත කියන අදහස තියෙනවා. ඒ වෙත පැමිණියා කියන අදහස තියෙනවා. ප්‍රකාශ කළාද පැවසුවාද නිවන පිළිබඳව නතේන ධම්මේන සමත්ති කිංචි තේන ධම්මේන සමං කිංචින අත්ථි. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසිවක් න අත්ථි කියන්නේ නැත. ඇත්තේ නැහැ. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසිවක් නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඉදම්පි ධම්මේ රතනම් පනීතං. මේක ධර්මයේ තියෙන උතුම්ම මාණික්‍යමේ ගුණයක්. ධම්මං ඉදං අපි පනීතං රතනං. ධර්මය මේ ධර්මයේ මේ ප්‍රනීත දෙයක් ප්‍රනීත වටින දෙයක් මේ ධර්මයේ තියෙන ගුණය. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යයෙන් සෙත් වේවා. මේ සත්‍යයෙන් සෙත් වේවා. ඊටාම පැහැදිලි අර්ථයක් සඳහන් වෙනවා. අපි ඒක සරලව නැවත කිව්වොත් එකඟ වූ සිත් ඇති සමාහිත සිත් ඇති ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කෙලෙසුන් දුරු කරන නිසා ක්ෂය වීම නම් වූ khය නම් වූ තණ්හාව නැතිවීම නිසා විරාගය නම් වූ මරණයක් නැති නිසා අමත නම් වූ උතුම් වූ යම් කිසි නිවනක් අවබෝධ කළසේක්ද යදජ්ජගා අවබෝධ කළා වෙත පැමිණියාද අවබෝධ කළසේක්ද පැවසූසේක්ද ඒ නිර්වාණය හා සම වූ කිසි ධර්මයක් මේ ලෝකේ නැහැ. මේ ධර්මයේ පවතින මේ මාණික්‍යමය භාවයේ උතුම් මාණික්‍යමය භාවයේ රතනං පනීතං. ඒක උතුම් ප්‍රණීතයි. මේ සත්‍යයෙන් සෙත් වේවා. සියලු සත්වයන්ට මේ සත්‍යයෙන් සෙත් වේවා කියලා බුදුරජාණන් වහන්සේගේ මේ සෙත් ප්‍රාර්ථනය බුදුරජාණන් වහන්සේ නැමැති මහානුභාව සම්පන්න උත්තමයන් වහන්සේ ලෝකයට මෙසිතින් මේ ගාථාව වදාරනකොට එහි ආනුභාවය කෝටියක් සක්වල පැවතියා කියන එක පිහිටියා කියන එක සැක කරන දෙයක් නෙමෙයි. උන්වහන්සේ අනන්ත සසරේ පිරූ පාරමී බලය මහා බෝධි මාර පරාජය කළ බලය සත්‍තික්ස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ආනුභාවය වචනයෙන් නිම කරන්නට බෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ බලයේ
ධර්මයේ ගුණ බලයෙන් සෙත් වේවා කියන එක. දෙව් මිනිසුන්ගේ සිස්සතන් සිසිල්කට අදාලා සැනසී ගියා. ආනුභාවයේ පැතිරී ගියා. විශාලා මහනුවර ඒ හිටපු රජදරුවන්ට ඒක තේරුණා. අනිත් පුරවැසියන්ට තේරුණා. එතන හිටපු සක්දෙවිඳු ඇතුළු දෙව් පිරිසට තේරුණා. සක්දෙවිඳු බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්මය අහගෙන හිටියා. මේ රතන සූත්‍රයේ අවසාන ගාථා කියන්නේ සක්දෙවිඳු. ඒ නිසා මේ දේශනාව හරිම ආනුභාව සම්පන්න දෙවිවරු කැමති සම්මාදෘෂ්ටික දෙවිවරු ප්‍රිය කරන දේශනයක්. ඊළඟ ගාථා රත්නය අපි බලමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා khයං විරාගං ගාථාවට පස්සේ යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු. අපි ඊට පෙර khයං විරාගං ගාථා රත්නේ සජ්ජහායනා කරලායිමු. ඒක බොහොම අර්ථ සම්පන්නයි. අපේ ගුරු දේවයන් වහන්සේ සරල සිංහලයට පරිවර්තනය කරලා තියෙන ඒ කොටසත් එක්ක සජ්ජහායනා කරමු. මා සමගම කියන්න. khයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ථි කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු කෙලෙස් නසන විතරාගි අමානිවන යුතු යම් දහමක් ලැබුයේ නම් මුනිඳු සමාහිත ඒ දහමට සමකල හැකි කිසිවක් ලොව නැත. මෙය සදහම් තුල පවතින උතුම්ම මැණිකකි. සැබෑ බසින් මෙම සෙත සැලසේවා. පුදුම සංසිඳීමක් ඇති වෙනවා අර්ථ දැනගෙන සජ්ජායනා කරද්දී. එහි යදජ්ජගා කියන වචනේ හරි සරලව පරිවර්තන කරලා තියෙනවා. යම් දහමක් ලැබුවේ නම් අවබෝධ කළා නම් තමා වෙතට පමුණුවා ගත්තා නම් අජ්ජගා ආනේ ධර්මයට සමාන කරන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යනවා. ඒ සරණට සමාන කරන්න සරණක් නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියලා දෙවණියට සරණ යනවා. නනෝ සමං නතේන ධම්මේන සමත්ථි කිංචි. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මේද බණත් එකයි අර බණත් එකයි අර දේශකයන්ත් එකයි පන්සලේ කියන්නේත් එකයි පල්ලිය කියන්නේත් එකයි කියලා මිත්‍යා මත කියන්න එපා. හේතුව ඔබට මං චූටි කරුණක් කියන්නම් ඒකට. උදේට ධම්මචින්තා අහනවා අපි පුංචි කාලේ රේඩියෝ එකේ. එතකොට ස්වාමීන් වහන්සේ නමක් ධම්මපදයේ ඇසුරින් පැහැදිලි කරනවා. තව පූජකෙක් ඒ ආගමික ග්‍රන්ථ ඇසුරින් පැහැදිලි කරනවා. අනිත් පූජකයා අනිත් ආගමික ග්‍රන්ථ ඇසුරින් පැහැදිලි කරනවා. මේ තුනම අහගෙන ඉන්නකොට හරි ශෝක්නි කියලා හිතෙනවා. එකමයි. නමුත් ස්වාමීන් වහන්සේත් කියනවා අකුසල් කරන්න එපා. පව් කරන්න එපා. කුසල් කරන්න, පින් කරන්න. ඔන්න අපේ ධර්මයේ තියෙන වචන කියනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ අකුසල් කරන්න එපා කිව්වා. කුසල් වඩන්න කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේ අනුගමනය කළොත් සියලු යහපත උදා කරගන්න පුළුවන්. ඔන්න භික්ෂුන් වහන්සේ ධර්මයේ කියනවා. ඊට තව දේශකෙක් කියනවා එහුගේ ධර්මයට අනුව අපේ ශාස්ත්‍රූවරයා කියලා තියෙනවා අකුසල් කරන්න එපා කුසල් කරන්න. පින් කරන්න, පව් කරන්න එපා. ඒ උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. ඒ ඇදහුවොත්, ඒ පිළිපැද්දොත් වරදින්නේ ඔබලාට සියලු ශ්‍රේෂ්ඨත්වය ලැබෙනවා. හැබැයි එකම කතාව වගේ නේද ඇහෙන්නේ. නමුත් එතන බලන්න ඕනේ කුසල් කියන්නේ මොකද්ද? අකුසල් කියන්නේ මොකද්ද? පින් කියන්නේ මොකද්ද? පව් කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තුළ තියෙන්නේ මොකද්ද? ඒ
ඔවුන්ගේ ගුරුවරයාගේ විග්‍රහය තුල තියෙන කොමක්ද? බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය තුල තියෙනවා ප්‍රාණඝාතය කරන්න එපා. කුරා කුහුඹේකටවත් හිංසා පීඩා කරන්න එපා, මරන්න එපා. ප්‍රාණඝාතය අනුමෝදන් වෙන්න එපා. හැබැයි ඔවුන්ගේ තියෙනවා එතකොට ප්‍රාණඝාතය කිරීම පාපයක්, නොකිරීම පිනක්. ඔන්න අපේ ධර්මය. ඔවුන්ගේ ධර්මය මොකද්ද? ඔව්. ඒ ආගමික ශාස්ත්‍රවරයා නමින් ප්‍රාණඝාතය කිරීම පිනක්. සතෙක් කැපීම පිනක්. එතකොට ඒක නොකර හිටියොත් මේ දවස්වල මේ අවස්ථාවලදී කැපිය යුතුයි, එලේ ඉසිය යුතුයි කියලා තියෙන මේ නොකිරීම පාපයක්. පිටුපෑමක්. බලන්න එකම වචන වලින් ප්‍රකාශ කළාට සිංහලෙන්නේ ධර්මයේ වැඩිපුර කතා කරන්නේ. ඉතින් සිංහලෙන්ම අර ආගම් පැහැදිලි කරන්න පටන් ගන්නකොට උන් මේ වචනම ගන්නවා. අරගත්තට අර භාෂාව ලස්සනට කතා කරාට හොඳට පරතරයේ තියලා ලස්සන මිහිරට හඬින් එහි අර්ථය ගත්තට පස්සේ ගොඩාක් වෙනස් ප්‍රතිපදාවන් දෙකක්. ඒ නිසා නතේන ධම්මේන සමත්තිකින්චි. මේ ධර්මයට සමාන කරන්න පුළුවන් දෙයක් නැහැ. ඊළඟ ගාථාව අපි සජ්ජායනා කරලාමු. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බුදු සමිඳුන් අගය කලේ හොඳයයි යමකට සමාධියයි එය අතරක නොරැඳෙන කිසිවිට ගත නොහැකිය කිසිවක් ඒ සමවත සමකොට මෙය සදහම් තුල පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සිත සැලසේවා. එක් ටිකක් පැහැදිලි කරගත යුතු වචන ටිකක් තියෙනවා. අපි සරලව ඉගෙන ගනිමු. යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින්. යම් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නම බුද්ධ සෙට්ඨෝ කියන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමක් සුචින් කියන්නේ පිරිසිදු. බුද්ධ සෙට්ඨෝ සුචින් යං අරියං සමාධින් පරිවන්නයි. එතන යං කියන වචනේ ගොඩක් ගැලපෙන්නේ පරිවන්නයි. සමාධිය ආර්ය සමාධියක් පිළිබඳවනේ කියන්නේ. අරියං සමාධින් කියලා මේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ අර්ථ ගන්න පැහැදිලි කරගන්න ඒක උපකාර වෙනවා. බුද්ධ සෙට්ඨෝ සුචින් යං පරිවන්නයි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පිරිසිදු වූ යමක් වර්ණනා කළාද පරිවර්ණය කියද්දී ආත්පසින් හොඳට වර්ණනා කළාද සමාධිමානන්තරි කඤ්ඤමාහෝ ඒ සංදි වුණ වචනයක් යං ආනන්තරිකං ආහු යමක් ආනන්තරිකයි පැවසුවාද කිව්වද යමක් ආනන්තරික වෙයිද. ආනන්තරික කියන්නේ අතරක් නැහැ. අතරක් නැතුව වේගයෙන් සිදුවෙන දෙයක්. අතරක් නැහැ. යං ආනන්තරිකං ආහු අපි ඒක සවස්සාල කරගත්ත යං සමාධින් යම් සමාධියක් ආනන්තරිකං ඉතියාහු ආනන්තරික මෙසේ වෙද්ද ආනන්තරික වෙද්ද තේන සමාධිනා සමෝ නත්ති ඒ සමාධියට සමය දෙයක් අඤ්ඤෝ සමාධි වෙනස් සමාධියක් නැහැ. ඒක ධර්මයේ තියෙන මාණික්‍යමය ලක්ෂණයක්. උතුම් දෙයක්, ප්‍රණීත ලක්ෂණයක්. ඒ තේන සත්‍යයෙන් සුවත්ති හෝතු. ඒ සත්‍යයෙන් සෙත් වේවා. එතන මොකක්ද මේ සමාධිය? අරහත් ඵල සමාධිය. අරහත් ඵලයට සමවැදුනහම අරහත් ඵල සමාධියට සමවැදුනහම මේ සමාධිය කිසිම සමවතකට සමාන කරන්න බෑ. ඒක ලෝකේ බුද්ධ ශාසනය තුල විතරයි
රහතන් වහන්සේ නමකට විතරයි සමවදින්න පුළුවන්. බුදු පසේ බුදු මහරහතන් වහන්සේට විතරයි සමවදින්න පුළුවන්. අරහත් ඵල සමාධිය. ඒ නිකලස් බවත් එක්ක දෙන කිසිම ඍෂිවරයෙකුට ඒට සමවදින්න බෑ. බුදුරජාණන් සරණ ගිහිලා මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකත්වයේ ලබා ගන්න තුරු. ඒ නිසා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ යම් ආර්ය වූ සමාධියක් වර්ණනා කළාද ඒක ආනන්තරික වෙයිද? අතරක් නැතිවම ආනේ සමාධියට සම කරන්න පුළුවන් සමවතක් මේ ලෝකයේ නැහැ. ඒ නිසා ඒ සමාධියට සම කරන්න කිසිවක් ලෝකේ නැති නිසා ඒ තමයි අග්‍රම වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ සමාධිය හා සමාන කිසිම සමාධියක් නැහැ. ඒක පුදුම දෙයක් ලෝකේ. බුදුරජාණන් වහන්සේ ඒකයි කෝටි ප්‍රාප්ත වුණා කියන කෙලවරකටම ගියා. නැවත ඒක වෙනස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. අලුත් සමාධියක් හොයාගන්න බෑ. ඒ සමාධි විශේෂ කෙලවර අරහත් ඵල සමාධියයි. ඒ අරහත් ඵල සමාධියට කිසිම අන්තරායක් නැහැ. ඒක ඉපදීම වළක්වන්න පුළුවන් කමක් නැහැ. මාර්ග සමාධිය ඉපදුනහම ඒ අනතුරුවම ඵල සමාධිය ලැබෙනවා. අරහත් මාර්ග සමාධියට සමවැදීමත් සමගම ඵල සමාධියට සමවැදිනවා. ඒකට කිසිදු අනතුරක් කරන්න බෑ. ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ මනවින් වර්ණනා කළා පිරිසිදු වූ ආනන්තරික සමාධියේ ඒ සමාධියට සම රූපී අරූපී කිසිම සමාපත්තියක් රූපාවචර අරූපාවචර සමාධියක් නැහැ. ඒකට හේතුව රූපාවචර සමාධියක් දියුණු කළොත් වැඩුවොත් ඒ හේතුවෙන් රූපාවචර ලෝකයක ඉපදිලා රූපී බ්‍රහ්ම ලෝකයක ඉපදිලා ඒ ආයුෂ ඉවරනකොට නැවත අපාය වුණත් යන්න පුළුවන්. අරූපාවචර සමාධියක් පුරුදු කරලා අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ඉපදිලා ඒ ආයුෂ ඉවර වුණාම අපාය වුණත් යන්න පුළුවන්. නැවත සසර ඉපදෙමින් මැරෙමින් යනවා. ආනන්තරික වූ මේ අරහත් ඵල සමාධියට සමවැදෙන ඊට හුරු වෙන ශ්‍රාවකයෙක් නැවත ලෝකයක උපත ලබන්නේ නැහැ. පිරිනිවන් පානවා. නැවත දුගතියක තියා සුගතියකවත් උපත ලබන්නේ නැහැ. අරිහත් සමාධිය වැඩිමෙන් ආර්ය පුද්ගලයා සියලු ඉපදීම් සම්පූර්ණයෙන්ම නැති කරනවා. සියලු ඉපදීම් නැති කරනවා ඒ සමාධිය. අරහත් ඵල සමාධියට සමවදින පුද්ගලයා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකත ධර්ම අතර අග්‍ර වෙනවා. අසංකත ධර්ම අතර අග්‍ර වෙනවා. මේ අරහත් ඵල සමාධිය නම් වූ නිවන. අරහත් ඵල සමාධිය නිවන දකින්න කෙනෙකුට නිවන දැක කෙනෙකුට තමයි අරහත් ඵල සමාධියට සමවදින්න පුළුවන් වෙන්නේ. නිවන දැකපු පුද්ගලයෙක් සමවදින නිවන දැකපු ආර්ය උතුමෙක් සමවදින සමාපත්තිය තමයි විශේෂ සමාපත්තිය තමයි අරහත් ඵල සමාපත්තිය. අපි ඒ ගාථාවේ අර්ථ මම හිතන්නේ යම් මට්ටමකට ඔබට පැහැදිලි වෙන්න ඇති. ඊළඟට අපි බලමු ඊළඟ ගාථා රත්නය. ඒ ගාථා රත්නය තමයි දැන් අපි බුදුගුණ ගාථාවක් ඉගෙන ගත්තා යංකින්චි විත්තං ඉදවාහුරංවා. ඊට පස්සේ දහම් ගුණ ගාථා දෙකක් ඉගෙන ගත්තා. khයං විරාගං අමතං පනීතං ගාථාව ඒ නිවන ගැන සඳහන් වෙන්නේ. ඊට පස්සේ අරහත් ඵල සමාධිය ගැන සඳහන් වෙන යම් බුද්ධ සෙට්ඨෝ ගාථාව ඉගෙන ගත්තා. මේ ගාථාවන්ට අතීත මිනිස්සු හරියට ගෞරව කළා. අර්ථ කතාවේ සඳහන් වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ යංකින්චි විත්තං කියන ගාථාව පටන් ගන්නකොටම තවත් ඔය කුණු ගොඩවල් ළඟ කසල ගොඩවල් ළඟ තව තමන්ගේ ගෙවල් වල බිත්තියයිනේ අහුමුළු වල හැංගිලා හිටපු අමනුෂ්‍යයෝ විශාලාව අතහැරලා ගියයි කියලා. මොකද අර මහේශාක්‍ය දෙවරු එනකොට දෙවරු අමනුෂ්‍ය කොටසක් කරදර කරන පලා ගියා තමයි. නමුත් තව සුළු පිරිසක් හිටියා. ඒ පිරිසත් ආනන්ද ස්වාමීන් වහන්සේ කරුණාසිත පෙරදරිව බුද්ධාඥාව නෙමෙයි බුද්ධාඥාව සජ්ජායනා කරන්න ගන්නකොට යංකින්චි විත්තං කියලා බුදු ගුණේ කියන්න ගන්නකොටම ඊතුරු නීච අමනුෂ්‍ය ආදීන් විසිරී ගියයි කියලා අර්ථ කතාවේ සඳහන් වෙනවා. ඉතින් මේ ගාථාවේ අපි ඉගෙන ගත්ත යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නේ සුචින් ගාථාවේ ආනුභාවයත්
කෝටි ලක්ෂයක් සක්වලා මිනිස්සු පිළිගත්තා පිහිටියා. යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහ ඵලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා යේ පුද්ගලා යම් පුද්ගලයෝ අට්ඨ සතං පසත්තා සතං කියන්නේ සත්පුරුෂයෝ. සත්පුරුෂයෝ මේ පුද්ගලයෝ 8 දෙනා ප්‍රශංසා කරනවා. ඉති පසත්තා ප්‍රශංසාරහ වූ පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. චත්තාරි ඒතානි යුගානි හොಂತಿ දැන් මේ යේ අට්ඨ පුද්ගලා සතං පසත්තා ඒතානි චත්තාරි යුගානි හොಂತಿ උන්වහන්සේලා යුගල වශයෙන් ගත්තාම හතරක් වෙත් හොಂತಿ සුගතස්ස ශාවකවුන් සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ තේ දක්ඛිනේයා හොಂತಿ උන්වහන්සේලා දක්ෂිනාර වෙත් ඒතේ සුදින්නානි මහ ඵලානි උන්වහන්සේලා කෙරෙහි දෙන ලද දෙයක් වෙත්නම් ඒද මහත්ඵල වෙයි. මහඵලානි හොಂತಿ ඒද මහත්ඵල වෙත්. එයයි මෙහි අර්ථය. මේ අර්ථ විග්‍රහ කරනකොට අර්ථ කතාවේ තවත් විග්‍රහයක් තියෙනවා මෙන්න මේ විදිහට. ඒ තමයි ඔන්න පුද්ගලයෝ 8 දෙනා ඔබ දන්නවනේ. සෝවාන් මාර්ගයේ ගමන් කරන මාර්ගස්ත සෝවාන් ඵලස්ත පුද්ගලයා. මාර්ගස්ත කියන්නේ මාර්ගයටපත්, ඵලස්ත කියන්නේ ඵලයටපත්. සකදාගාමි මාර්ගස්ත ඵලස්ත, අනාගාමි මාර්ගස්ත ඵලස්ත, අරහත් මාර්ගස්ත අරහත් ඵලස්ත. එතකොට මාර්ගඵල සෝවාන් මග්ගඵල, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල පුද්ගලයෝ 8 දෙනා. ඒ පුද්ගලයෝ 8 දෙනා යුගල වශයෙන් ගත්තාම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. පුද්ගලයෝ යුගල 4යි. ඉතින් මෙහි සත්පුරුෂයන් වහන්සේලා හරි සත්පුරුෂයන්ට හරි ප්‍රියමනාපයි මේ පුද්ගලයෝ 8 දෙනා. සතම් පසෙත් බුද්ධ පච්චේක බුද්ධ බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා යන සත්පුරුෂයන් විසිනුත් අන් කිසි දෙව් මිනිසුන් විසිනුත් ප්‍රශංසා කරලා තියෙනවා. කවුද ප්‍රශංසා කරන්නේ මේ පුද්ගලයෝ 8 දෙනාට? බුදුරජාණන් වහන්සේලා ප්‍රශංසා කරනවා, පසේ බුදුවරු ප්‍රශංසා කරනවා, රහතන් වහන්සේලා ප්‍රශංසා කරනවා, ඒ වගේම සත්පුරුෂයෝ ප්‍රශංසා කරනවා, දෙව් මිනිසු ප්‍රශංසා කරනවා. ඒකට හේතුව තමයි උන්වහන්සේලා තුළ ඒ ප්‍රශංසා ලබන්න පුළුවන් ගුණය උන්වහන්සේලාගේ ජීවිතය තුළ කැටි වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රශංසාර්හයි, ප්‍රශංසාවට සුදුසුයි. අට්ඨ සතං කියන වචනය එතකොට සත්පුරුෂයෝ ප්‍රශංසා සතං පසත්ත සත්පුරුෂයෝ ප්‍රශංසා කරනවා. අට්ඨ පුද්ගලයෝ 8 දෙනා. ඒකම අර්ථ කතාවේ මේ අටුවාචාරින් වහන්සේලා විග්‍රහ කරනවා මේ චතුබාන වාර අට්ඨ කතාව ලිව්වේ කවුද? චතුබාන වාර අට්ඨ කතාව ලිව්වේ ආනන්ද වනරතන කියන ඉස්තවරයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ මේ සාරත්ථ සමුච්චේ නමින් ලියපු සතර බණවර අට්ඨ කතාවේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඒක සුත්ත නිපාත අට්ඨ කතාවේ සඳහන් වෙනවා. අට්ඨ සත කියන වචනේ තියෙනවා වෙනම අර්ථයක්. ඒක ගානක්. එතකොට 108ක් පුද්ගලයෝ 108ක් පුද්ගලයෝ බෙදනවා. ඒක බීජ කෝලංකෝල සත්තක්කත්තු පරමාදී විදිහට බෙදලා සෝවාන් ශ්‍රාවකයෝ, සකදාගාමි ශ්‍රාවකයෝ, සෝවාන් ශ්‍රාවකයෝ 3 දෙනයි, සකදාගාමි ශ්‍රාවකයෝ 3 දෙනයි. ඊට පස්සේ ඒවා චතුර් ප්‍රතිපදාව විසින් අන්තරා පරිනිබ්බාය, උපහච්ච පරිනිබ්බාය ආදී වශයෙන් අරගෙන ඒ අනාගාමි පුද්ගලයෝ 5 දෙනා ගන්නවා. ඒක අර සඳහන් වෙන්නේ සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා, සුඛාපටිපදා දන්දාබිඤ්ඤා, දුක්ඛාපටිපදා දන්දාබිඤ්ඤා වශයෙන් පුද්ගලයේ ප්‍රතිපදා 4ක් තියෙනවානේ. සමාධිය හොඳට පුරුදු කරගෙන වේගෙන් අවබෝධ කරන ශ්‍රාවකයෝ ඉන්නවා.
සමාධිය රහිතව වේගෙන් සමාධිය වැඩි පුරුදු කරගන්නේ නැතිව වේගෙන් අවබෝධ කරන ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ විදිහට පුද්ගලයෝ හතර දෙනෙක් ප්‍රතිපදා හතරක් තියෙනවා. මේ ප්‍රතිපදා හතරට සෝවාන් පුද්ගලයෝ 3 දෙනයි, සකදාගාමි පුද්ගලයෝ 3 දෙනයි, 6 දෙනා ගත්තොත් එතන පුද්ගලයෝ 24යි. ඊළඟට අන්තරා පරිනිබ්බාය, උපහච්ච පරිනිබ්බාය, සසංකාර, අසංකාර, උද්දංසෝත අකනිට්ඨගාමී කියලා අනාගාමී ශ්‍රාවකයෝ 5 දෙනෙක් ඉන්නවා. මම ඒ කෙටියෙන් කියන්නේ මේක මේ දේශනාවට විස්තරය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයෝ 5 දෙනා ප්‍රතිපදාවන් වලින් අපිට ගන්න පුළුවන්. අනාගාමී පුද්ගලයෝ 5 දෙනා. එතකොට ඒ හතරවරක් පහ එතන 20 දෙනෙක් ඉන්නවා. ওই විදිහට පුද්ගලයෝ බෙදලා 108ක් පුද්ගලයෝ වර්ගීකරණය කරලා පෙන්නනවා. නමුත් එය මේ දේශනාවේ අර්ථයට ගැලපෙනවද නැද්ද කියලා අපිට පාලිය ඉගෙන ගන්නකොට තේරෙනවා. ඒ හේතුව අට සතම් පසත්තා කියලා තියෙනවානේ පුද්ගලයෝ 8 දෙනයි. පස්සේ චත්තාරි පුරිස යුගානි අපි සුපටිපන්නෝ ගාථාවෙත් ඉගෙන ගන්නේ. ඒතර පුරුෂ යුගල වශයෙන් 4යි. පුද්ගලය වශයෙන් 8යි. ඒතර මේ ගාථාවේ තියෙනවා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. යුගල වශයෙන් ගත්තාම උන්වහන්සේලා 4 නමයි කියලා. ඒ නිසා මෙතෙන්ට වඩා ගැළපෙන අර්ථය තමයි නිවැරදි අර්ථය තමයි පුද්ගලයෝ 8 දෙනෙක් කියලා ගන්න එක සෝවාන් මාර්ගස්ස ඵලස්ස හැටියට. සමහර විස්තර සමහර විට ඔබට අපැහැදිලි වෙයි, ගැඹුරු ගතියක් තේරෙයි. අපි සරලව ඊටු ටික ඉගෙන ගනිමු. අපි රතන සූත්‍ර ධර්මයේ 6 වෙනි ගාථාව තමයි පැහැදිලි කරගනිමින් හිටියේ සංගුණ ගාථාව. පුද්ගලයෝ 8 දෙනෙක්ගේ හොඳ අය පසසන. හොඳ අය කියන්නේ එතන සත්පුරුෂය. බුද්ධ ආදී. 4 දෙනෙක්ගේ යතුමන් යුගල විලසගෙන. යුගල විලස ගත්තොත් 4යි. තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා. උන්වහන්සේලා දක්ෂිනාර්හයි. දක්ඛිනේයයි. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒතේ සුදින්නානි උන්වහන්සේලා කෙරෙහි දෙන ලද දෙය මහප්ඵලානි මහත්ඵල වේ මහප්ඵලානි හොಂತಿ. ඉදම්පි සංඝේ රතනම් පනිත මේ සංඝයාගේ උතුම් ගුණය ප්‍රණීත මාණික්‍ය උතුම් මාණික්‍ය ඒතේන සත්‍යේන සවත්‍යෝතු ඒ සත්‍යයෙන් සෙත් වේවා. ඔබට එහි අර්ථය පැහැදිලි වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඊළඟට අපි ගත්තොත් ඊළඟ ගාථා රත්නේ යේ සුප්පයුත්තා මනසා දල්හේන යේ සුප්පයුත්තා මනසා දල්හේන නිකාමිනෝ ගෝතම සාසනම්හි. හරිම ලස්සන ගාථා රත්නයක් අපිට ඊළඟට ඉගෙන ගන්න ලැබෙන්නේ. යේ සුප්පයුත්තා මනසා දල්හේන නිකාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්ධා මුදහා නිබුතින් බුඤ්ජමානා. ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සවත්‍යෝතු. අර කලින් ගාථාවේ සංඝ ගුණ තිබේ, මේ ගාථාවෙත් සංඝ ගුණ තියෙනවා. මනසා දල්හේන කියන්නේ මනසින් දැඩිවගෙන. යේ දල්හේන මනසා යම් දැඩි මනසකින් සුප්පයුත්තා මනාකොට යෙදුනද මනාකොට යෙදෙනවද ගෝතම සාසනම්හි නික්කාමිනෝ ගෞතම සාසනයෙන්ම නික්මෙන අදහසින් කෙලෙස් වලින්. අන්න ගෞතම සාසනය කියලා පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි ගුරු දේවයන් වහන්සේ මේ යුගයේ නොකියනකම් මේ ගෞතම බුද්ධ ශාසනයයි ගෞතම බුද්ධ රාජ්‍යය කියන එක මෙච්චර ප්‍රකටව යෙදෙන්නේ නැහැ. ගෞතම සාසනම්හි ගෞතම සාසනයේදීම නික්කාමිනු නික්මෙනට තේ අමතං විගහිය මුදහා ලද්දා නිබුතින් බුඤ්ජමානා පත්තිපත්තා හොಂತಿ. උන්වහන්සේලා ඒ අමෘතේ ලැබුණට පස්සේ ඒ නිවන වළඳනවා, නිවන් සැපේ වළඳනවා. ඒට ප්‍රාප්ත වුණාට පස්සේ එහි අර්ථය අපි සරලව නැවත වතාවක් පැහැදිලි කරගනිමු. ඒ තමයි යම්කිසි කෙනෙක් ස්ථිර වූ සිතින් මනාකොට යෙදෙනවද, දැඩි සිතින් හොඳ වීරයවන්ත සිතින් මනාකොට යෙදෙනවද ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ තථාගත ශාසනයෙහි
සියලු කෙලෙසුන්ගෙන් උන්වහන්සේලා මිදුනාහුද? නික්කාමිනෝ ගෞතම සාසන මිදුනාහුද? උන්වහන්සේලා නිවනට බැස ඒ කිසිම වෙහෙස මේ වියදමක් නැතුව ලැබපු ඒ නිවන ලද්ධා මුද්ධා නිබ්බුතින් බුඤ්ජමාන ඒ උතුම් නිවන ඒ ලත් නිවන් සැපය වළඳන්නාහු රහත් ඵලයට පැමිණියාහු නම් වෙත්. උන්වහන්සේලා රහත් ඵලයට පැමිණියා වෙනවා. සංගරුවන කෙරෙහි මේ රත්න භාවයේ තා උතුම්. ඒ සත්‍යයෙන් සෙත් වේ. මේ සත්‍යයෙන් සෙත් වේවා. මේ සරල අර්ථය අපි එය සජ්ජායනා කරමු. අපේ ගුරු දේවයන් වහන්සේ පරිවර්තනය කරලා තියෙන විදිහට හරිම මිහිරට අර්ථ තේරුම් ගන්න පුළුවන්. යේ සුප්පයුත්තා මනසා දල්ලේන. එතන සමහර වචන තියෙනවා සුපයුත්තා කියන එක කියන්න පහසු වෙන තමයි සුඛෝච්චාරණය පිණිස අල්පයන්නක් අපි යොදාගන්නේ පාළියේ රීතියක්. යේ සුප්පයුත්තා මනසා දල්හේන නිකාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා මතං විගයිහ ලද්ධා මුධා නිබ්බුතින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යමෙක් පිළිවෙතින් යුතු වෙද මනසින් දැඩි කොට නික්මෙන හැම කෙලෙසුන්ගෙන් බුදු සසුනේහි සිට ඒ උතුමන් පැමිණිය පසු සුන්දර නිවනට වළඳති සුවසේ නිවනම සිතු සිතු විලසට මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සිත සැලසේවා. බුදු පිරිස කියන්නේ ශ්‍රාවක සංඝයා. එතකොට මේ බුද්ධ ශාසනයෙම කෙලෙසුන්ගෙන් නික්මුණා. ඒ උතුමන් සුවසේ නිවනටපත් වුණාට පස්සේ නිවන් සැපේ වළඳනවා හිතෙන විදිහට. නිතර අරහත් ඵල සමාපත්තියට සමවදිනවා. ඒක සංඝයාගේ උතුම් රතනයක්. ඒ සංඝයාගේ බුදු පිරිසේ පවතින උතුම් මැණිකක්. සැබෑ බසින් සෙත් වේවා. මේ සත්‍ය වචනේ සෙත් වේවා කියලා තමයි අපිට ඒ ගාථා රත්නින් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒත් අපි අද මේ දේශනාවේ පැහැදිලි කරගත්තා බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම වදාළ කෝටි ලක්ෂයක් සක්වල ආඥා බල පවතින රතන සූත්‍ර ධර්මයේ ඊතා වටින ගාථා රත්නයක අර්ථය පැහැදිලි කරගත්තා. ඒ ගාථා රත්නයන් පාඩම් කරගන්න ඔබට වචන එකක් දෙකක් හරි පැටලෙනවා නම් පිරුවානා පොත් වහන්සේ බලාගෙනම පිරිසජ්ජායනා කරන්න. ඊට පස්සේ ඔබට හොඳට හිතෙන් පාලි වචන අකුරු වරදන්න නැතුව මා ප්‍රාණ අල්ප ප්‍රාණ පටලන්න නැතුව සජ්ජායනා කරන්න පුළුවන් වෙයි. අර්ථයක් දැනගෙන ඉතින් මේ රතන සූත්‍ර ධර්මයේ ප්‍රයෝජන ඔබ සියලු දෙනාම අරගෙන මේ බුද්ධ ශාසනයේ සැබෑම ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට ජීවිතයට ඇති සියලු කරදර බාධක සංසිඳවාගෙන සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙන සදහැවතුන් බවට පත් වෙන්න ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපි පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරමු. අද දවසේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පිරිත් අර්ථ වර්ණාව සඳහා විකාශන දායකත්වය එකතු කරන්නේ කණු කැටිය එලිපදිනිය මුදලියාවෙල හලාවත ලිපිනේ පදිංචි ඉතාලියේ සේවයේ නියුතු ආර්.එන් බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මීට වසර 17කට පෙර මිය පරලොව ගිය ඒ.එච්.එම්. කපුරු බණ්ඩාර මහත්මයාට පරලොව වශයෙන් මේ පින් අනුමෝදන්ව එතුමාගේ පරලොව ජීවිතයේ සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සසර දුකින් අත් මිදෙත්වා කියලා පින් දෙන්න. අනෙකුත් සියලු මියගිය ඥාති වර්ගයාටද මේ පින පරලොව සැපේ පිණිස අනුමෝදන් වෙත්වා කියලා සාදු කියන්න.
සියලු පින් කැමති දෙවියෝද මේ පින් අනුමෝදන් සැපයටපත් වෙත්වා. ගුරු දේවයන් වහන්සේටද නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ.එච්.එම්. කපුරු බණ්ඩාර මහත්මයාගේ දියණිය වන දැනට පිළිකා රෝගයකින් පෙළෙන ඒ.එච්.එම්. මේනකා ජීවනී දියණියට තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් මේ රතන සූත්‍ර ධර්මයේ අනුවසින් ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාස ඉක්මන් සුවේ සැලසේවා කියලා සාදු කියලා පින් දෙන්න. ආර්.ඩී. සයිලින් මෑණියන්ට ඒ.එච්.එම්. මේනකා ජීවනී මහත්මියට ඉෂාර පුතණුවන්ට මෙස්සඳිනි දියණියට දිලුම් පුතණුවන්ට අරුලි දියණියට සහ ධනුෂිකා දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතේ වාසනාවන්ත වේවා. පෙනෙන නොපෙනෙන කරදර බාධක දුරු වේවා. සියලු ආරක්ෂා රැකවරණ වේවා කියලා සාදු කියන්න. ඒ දායකත්වයේ දරූ ආර්.එන් බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් අනිකුත් සියලු යහළු හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම දායකත්වයේ දරූ ඒ පවුල්වල සියලු දෙනාගේම පින් දෙන්න බලාපොරොත්තු වන යමෙක් ඇද්දී සියලු දෙනාට මේ පින කෙලෙස පිහිටත්වා. නිරෝගී සුව දීර්ඝායස වෙත්වා. ධර්මාවබෝධයට හේතු වාසනා වෙත්වා. සියලු ගරුතර මහා සංඝරත්නයට ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන ශ්‍රාවක සංඝයාට සියලු සිල් මෑණිවරුන්ට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් නිවෙස්වල සිට ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව වෙත්වා. දීර්ඝායුෂ වෙත්වා. සුවසේ උතුම් ධර්ම අවබෝධ කරන්ට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංචයම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්ධාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.